අයිබෝන් කියලා පිළිගන්න අදත් ඔයාලව නර්සස් නෝට් YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකකට අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ congestive heart failure කියන medical condition එක සම්බන්ධයෙන්. අපි වීඩියෝ එකට ගිහිල්ලා මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සාකච්ඡා කරමු. රැඳී සිටින්න මේ නර්සස් නෝට්. What is congestive heart failure? හරි අපි මුලින්ම බැලුවොත් මොකද්ද මේ heart failure එහෙම නැත්නම් හෘදයාබාධයක් කියන්නේ කියලා. සරලව කිව්වොත් හදවත දුර්වල වීමක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත දේහය පුරා රුධිරය හා ඔක්සිජන් බෙදා හැරීමට හදවත අසමත් වීම තමයි අපි heart failure එකක් කියලා කියන්නේ. right එතකොට අපි මේ disease එකේ definition එක ගත්තොත් එහෙම heart failure is a chronic progressive condition in which the heart muscle is unable to pump enough blood to meet the body's needs for blood and oxygen. right එතකොට මේම හදවත දුර්වල වුණාම cardiac output එකත් අඩු වෙනවා. heart failure ඇතිවීමට මූලික වශයෙන් හේතු වන්නේ cardiac muscle සහ valve වල ඇතිවන weakness එක. හරි අපි ඩිසීස් එක ඇතිවීමට හේතු සලකා බැලුවොත් මම ඔයාලට නිමෝනික් එකක් කියලා දෙන්නම්. මෙතනදී congestive heart failure causes මතක තියාගන්න. failure අපි එකින් එක ගත්තොත් එහෙම F එකෙන් faulty heart valves ඒ කියන්නේ හදවතේ valves උදාහරණ විදියට tricuspid, bicuspid එහෙම නැත්නම් atrioventricular කියන valves වල දුර්වලතාවයෙන් නිසා blood circulation එක දුර්වල වෙනවා. හරි next A arrhythmias. එතනදී atrial fibrillation හෝ tachycardia. atrial fibrillation කියලා කියන්නේ heart එකේ upper chambers තුන atrium වල සිදුවන irregular contraction එක. එතනදී ventriculars වලට ඒ කියන්නේ lower chambers වලට නිසි පරිදි blood flow එකක් සිද්ධ වෙන්නේ නැහැ. tachycardia කියලා කියන්නේ fast heart rate එකට. අන්න එතනදිත් මේ condition එක දිගටම පැවතුනොත් muscles weak වෙලා heart failure වෙනවා. I එකකින් infarction. මෙතනදී myocardial infarction එහෙම නැත්නම් coronary artery disease. අපි ඒ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් ඩිස්කස් කරලා තියෙනවා. මෙන්න මේ උඩ පේන link එකෙන් ගිහිල්ලා ඔයාලට වීඩියෝ එක නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් අපි description එකේ වීඩියෝ එකට අදාළ link එක දාලා තියෙනවා. ඔයාලට ඒකෙනුත් ගිහිල්ලා වීඩියෝ එක සම්බන්ධයෙන් වැඩි විස්තරයක් බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනදී ඒ ගැන වැඩි පුර කතා කරන්නේ නැහැ. L එකෙන් lineage ඒ කියන්නේ congenital එහෙම නැත්නම් family history එක. U uncontrolled hypertension. මෙන්න මේ condition එක medicine වලදී හඳුන්වන්නේ silent killer කියලා. මොකද particular organs damage වෙන එකන් person දන්නේ නැහැ patient අදාළ රෝග ලක්ෂණ තියෙනවද කියලා. R recreational drugs usage. උදාහරණ විදියට cocaine සහ alcohol. E evaders ඒ කියන්නේ viruses එහෙම නැත්නම් infections හේතු වෙනවා heart failure සිදුවෙන්න. right මේ පාඩමේ වැදගත් කොටස තමයි මෙන්න මේ right and left heart failure කියන දෙක වෙන වෙනම හඳුනා ගැනීම. අපි මුලින්ම left heart failure ගැන සලකා බැලුවොත් මෙතනදී pulmonary symptoms ඇති වෙනවා. මෙතනදී left ventricle muscles දුර්වල වීම නිසා left atrium හරහා blood backflow වෙනවා lungs වලට. එතකොට cardiac output එක අඩු වීම නිසා activity intolerance and signs of decreased tissue perfusion කියන signs දකින්න පුළුවන්. ඒ වගේම pulmonary congestion යටතේ impaired gas exchange නිසා cyanosis and signs of hypoxia ඇති වෙනවා. මෙතනදී cyanosis කියලා කියන්නේ hands and feet වල වගේම mucous membrane වල සිදුවන bluish discoloration එකට. ඒ වගේම hypoxia කියලා කියන්නේ insufficient oxygen in the arteries කියන condition එකට. right orthopnea කියලා කියන්නේ line position එකේදී patient ඇතිවන shortness of breathing කියන condition එකට. එතකොට paroxysmal nocturnal dyspnea කියලා කියන්නේ රාත්‍රියේදී ඇතිවන severe shortness of breathing and coughing condition කියන එකට. හරි දැන් අපි right heart failure ගැන සලකා බැලුවොත් අපි left heart failure එකේදී කතා කරපු විදිහටම blood backflow එක නිසා right ventricles වලට වැඩිපුර blood pooling එකක් වෙනවා.
එතනදී සුපීරියර් හා ඉන්ෆීරියර් වීනැක්කවා මගින් බ්ලැක් ෆ්ලෝ එකක් වෙනවා පෙරිපරල් ඒරියාස් වලට. අන්න එතනදී කන්ජෙෂන් ඔෆ් පෙරිපරල් ටිෂු යටතේ ඩිපෙන්ඩන්ට් ඉඩීමා ඇන්ඩ් ascites දකින්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ වගේ රෝගීන්ගේ එක්සෙසිව් weight gain එකක්, පෙරිපරල් ඉඩීමා, ඉන්ක්‍රීස් ඇබ්ඩොමිනල් ගර්ත් දකින්න පුළුවන්. අපි මේ තත්ත්වයට තමයි කියන්නේ ascites කියලා. ඒ වගේම liver congestion යටතේ signs related to impaired liver function. ඒ කියන්නේ මෙතනදී hepatic vein වල blood pressure එක වැඩි වීම නිසා hepatomegaly කියන condition එකක් දකින්න පුළුවන්. හරි, දැන් මෙතනදී right and left side heart failure symptoms වෙන වෙනම මතක තියාගන්න. මෙතනටත් pneumonic එකක් කියලා දෙන්න. මෙතනදී right side heart failure එකේදී pneumonic එක විදිහට swelling වල S can swelling of legs, hands and liver. එතකොට මෙතනදී peripheral වල fluid accumulation එකක් සිද්ධ වීම නිසා තමයි මෙතන swelling එක සිද්ධ වෙන්නේ. double එකකින් weight gain මෙතනදී right and left කියන heart failure එකේදී මෙන්න මේ ලක්ෂණය දකින්න පුළුවන්. නමුත් බහුල right side heart failure එකේදී තමයි මේක දකින්න ලැබෙන්නේ. අපි මේ වගේ වෙලාවකදී daily weight monitor කරන්න ඕනේ වගේ patient ලගේ. එතනදී දිනක් ඇතුළත patient ගේ weight එක කිලෝග්‍රෑම් 1.5 අතර fluctuate වෙනවා නම් instant medical action එකක් ගන්න ඕනේ. මොකද මේක condition එකේ exudation sign එකක් වෙන්න පුළුවන්. ඉඩීමා, විශේෂයෙන්ම පිටින් ඉඩීමා දකින්න පුළුවන්. පිටින් ඉඩීමා කියලා කියන්නේ ඉඩීමා තියෙන ඒරියා එකට ඩිරෙක්ට් ප්‍රෙෂර් එකක් දුන්නාම එතන පිට් එකක් පීඩනවා නම් ඒකට තමයි පිටින් ඉඩීමා කියලා කියන්නේ. L large neck vein කියන්නේ jugular vein distension. හරි, අපි මේක පැහැදිලි කරගත්තොත් රෝගියෙක් දකුණු පැත්තට හැරෙන්න කියලා බෙල්ල ප්‍රදේශ නිරීක්ෂණය කරොත් අපිට bulging කියන්නේ කැපී පෙනෙන ඉදිමක් jugular vein එක දකින්න පුළුවන්. ඔයාලා මේ පහලින් පේන පින්තූරේ jugular vein distension එක දකින්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ superior vena cava එකේ pressure එක වැඩි වීම. right, ඊළඟ L එකෙන් lethargy අධික තෙහෙට්ටුව. මේ වගේ patient කෙනෙක්ට බෙඩ් එකකින්වත් බහින්න බැරි තරම් ශක්තියක් නැහැ. මොකද heart pumping එක irregular වගේම peripheral fluid accumulation එකක් තියෙන නිසා. I irregular heart rate, N nocturia, G girth increase. ඒ කියන්නේ abdominal cavity එකේ fluid accumulation වීම නිසා abdominal girth එක increase වෙනවා. මේ නිසා anorexia, nausea, vomiting වගේ symptoms දකින්න පුළුවන්. right and left side heart failure එකට අදාළ pneumonic එක බලුවොත් එතනදී drowning. අපි මෙතනදී DR දෙකම එකට discuss කළොත් dyspnea කියලා කියන්නේ difficulty in breathing. එහෙම වෙන්නේ lungs වල fluid accumulation එකක් වෙන නිසා. එතනදී lungs වල එන ශබ්දයට තමයි rales එහෙම නැත්නම් crackles කියලා කියන්නේ. orthopnea කියන්නේ lying position එකේදී difficulty in breathing condition එකට අපි මේ වගේ patient ලා prop up කරලා තියන්න ඕනේ. W weakness right side heart failure එකේදී වගේම N nocturnal paroxysmal dyspnea මේ කියන්නේ patient නිින්දේදී හැරෙනවා. මොකද patient ඇතිවන dyspnea condition එක නිසා. I increased heart rate, N nagging cough වගේම අවසානයේ G right side heart failure එකේදී වගේම weight gain. right heart failure එකට අදාළ diagnostic test ගැන කතා කරොත් එහෙම chest x-ray, එතනදී cardiomegaly and valvular congestion of the lungs කියන අංග දෙක හඳුනා ගන්න පුළුවන්. electrocardiogram මෙතනදී hypertrophy එහෙම නැත්නම් myocardial damage කියන එක හඳුනා ගන්න පුළුවන්. වගේම arterial blood gas, hemodynamic changes මෙතනදී left side congestive heart failure එකේදී elevated pulmonary artery and capillary wedge pressure, right side heart failure එකේදී elevated central venous pressure කියන දෙක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. රෝගයට අදාළ management ගැන සැලකුවොත් එහෙම අපි නිකින් එක බැලුවොත් rest to reduce cardiac workload, morphine sulfate therapy to reduce anxiety and dyspnea, oxygen therapy, diuretics, vasodilators, potassium supplements, paracentesis if ascites exist and is causing respiratory distress, sodium restricted diet සහ hemodynamic monitoring කියන අංග දක්වන්න පුළුවන්.
right disease එකට අදාළ nursing management අපි interventions ආයවට අදාළ action එකකින් එක බලුවොත් එහෙම maintain bed rest to provide rest for the heart. එතනදී action විදියට provide a calm and quiet environment, maintain bed rest with a limited activity, cluster necessary nursing care to minimize disruption to rest. Okay, maintain adequate ventilation. ඊට අදාළ action විදියට ගත්තාම monitor the status of respiration, administer oxygen therapy as needed, position the patient in semi or high power position, monitor arterial blood gas values as prescribed. Again, maintain adequate circulation. ඒ සඳහා අවශ්‍ය actions විදියට monitor vital signs frequently, administer cardiac glycosides as ordered, observe for the side effects, monitor intake output and potassium level when administering diuretics. Again, changes position frequently, weight the patient daily, maintain fluid and electrolyte imbalance. ඊට අදාළව restrict fluid as prescribed, monitor serum electrolyte levels, keep accurate intake and output records. Again, prevent infection සඳහා action විදියට monitor invasive lines, use aseptic procedure when caring for invasive lines, maintain temperature charts. So assist patient to maintain correct position. මෙතනදී actions විදියට change position frequently, assist in performing range of motion exercises. අමතරව provide low sodium diet as prescribed, assess for peripheral and dependent edema සහ provide emotional support to the patient and family members කියන nursing management මෙතනදී වැදගත් අංග වශයෙන් දක්වන්න පුළුවන්. disease එකට අදාළ health education ගැන අවධානය යොමු කරොත් එහෙම teach the patient regarding the disease condition and the management, educate regarding the medication and their side effects, give dietary advice to the patient, teach regarding the signs and symptoms of the complication and the need for early medical advice for them, the importance of regular follow-up සහ the necessity of having adequate rest and sleep කියන health education උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. right, මේ විදිහට congestive heart failure කියන disease එක සම්බන්ධයෙන් ඔයාලට complete video එකක් අපි ගෙනාවා. මෙතනදී අපි disease එකේ pathophysiology එක, causes, ඒවට අදාළ mnemonic, symptoms වලට අදාළ mnemonic, management වගේ ගොඩාක් කරුණු සාකච්ඡා කළා. මෙතුළින් ඔයාලට congestive heart failure කියන disease එක සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නට විශ්වාස කරනවා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න මේ channel එක subscribe කරලා පල්ලෙහාන් තියෙන bell icon එක click කරලා තියාගන්න. අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නවා මේ ශ්‍රී ලාංකීය හද සලකුණ nurses note.